වීඩියෝ ඇමතුම්ද සමග මැසෙන්ජර් සේවාවන් රැසකට සහ POTV Go සඳහා නොමිලේ ඩේටා ශ්‍රී ලංකා ටෙලිකොම්. අද 2020 අප්‍රේල් 25 සෙනසුරාදා සිරස්තල කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි 4 දක්වා ක්‍රියාත්මකයි. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 ඉවත් කෙරේ. මෙරට වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණන පසුගිය පැය 24 දී වාර්තා වේ. ගණන 52ක්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට සහ 12 හැවිරිදි දැරියකටත් කොරෝනා. කොවිඩ් වැළඳුණු නාවික සෙවළුන් 5ක් රත්නපුර, කුරුණෑගල, බදුල්ල සහ දඹුල්ලෙන් සොයාගැනේ. රත්නපුර සෙවලා තංගල්ලටත් ගෙහින්. පරණ පාර්ලිමේන්තුව කැඳවන්න එපා. මහා සංඝරත්නය ජනපතිට කියයි. පරණ පාර්ලිමේන්තුව නැවත නොකැඳවිය යුතුයි. නව ලයිෆ් බොයි ඔලිව් විෂබීෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. From Ada Derana, this is Ada Derana Prime Time with Dilka Saman Mali and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ මේක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීතිය සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍යංශය අද පස්වරුවේ නිවේදනය කළා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මැයි මාස 4 වැනි සඳුදා අලුයම 5 දක්වා බල පැවැත්වෙන බවයි. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මැයි මාස 4 වෙනි සඳුදා අලුයම 5 දක්වා බල පැවැත්වෙන බවයි. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 වන සඳුදා අලුයම 5ට ඉවත් කොට රාත්‍රී 8ට යළි පැනවෙන අතර ඒ මැයි 1 වෙනි සිකුරාදා දක්වා සෑම දිනකම ක්‍රියාත්මක වනවා. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය පෞද්ගලික දෑංශයේ ආයතන ඇඳිරි නීතිය තිබුණද මැයි 4 වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට හැකිවන පරිදි නීති රීති ලිහිල් කරන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සේම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා, ගොඩනැගිලි ඉදිකිරීම්, ව්‍යාපාර, සේවා ස්ථාන, එළවලු, මාළු සහ සිල්ලර වලින් සැල් පවත්වාගෙන යාමට අවසර හිමි වනවා. පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව පෙරවරු 10 ලෙස නියම කර ඇති අතර රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් මැයි 4 සිට සේ කාර්යාල සහ සේවා ස්ථානවල ක්‍රියාකාරීත්වය කෙසේ විය යුතුද යන්න ලබන සතිය තුළ සැලසුම් කළ යුතු බව අදාළ නිවේදනයේ සඳහන්. එමෙන්ම ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යවශ්‍ය එකක් වුවද දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ 3න් එකක් පමණයි. අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසින් බැහැරව යාමට පුද්ගලයන්ට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය පදනම් කරගෙන බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරනවා. ඒ අනුව සඳුදා දිනවල නිවසින් බැහැරට යාමට අවස්ථාව හිමිවන්නේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය 1 හෝ 2 සහිත පුද්ගලයන්ට පමණයි. අඟහරුවාදා දින හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය, බදාදා දින අවසාන අංක 5 හෝ 6 ඇති අය, බ්‍රහස්පතින්දා 7 හෝ 8 ඇති අය සහ සිකුරාදා දින හැඳුනුම්පතේ අවසාන අංක 9 හෝ 0 ඇති අයට නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමි වනවා. අදාළ සියලු කාර්යයන් සිදු කිරීමේදී සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය වන අතර උපදෙස් කඩ කරන්නේ දැයි පොලිසිය සහ ආරක්ෂක හමුදාව විසින් දැඩි සෝදිසියට ලක් කරනු ඇති. ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිස්ත්‍රික්ක අතර ගමනාගමනය, රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇති අතර පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පන්ති, සෙසු අධ්‍යාපන ආයතන මෙන්ම සිනමාහල් නැවත දැනුම් දෙනතුරු වසා දමන බවයි. එමෙන්ම සියලු උත්සව, වන්දනා, විනෝද චාරිකා, සැනකෙළි, පෙරහැර, රැස්වීම් ආදියද නැවත දැනුම් දෙනතුරු තහනම් කර තිබෙනවා. අද පස්වරු වන විට COVID-19 සමස්ත වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 435ක් දක්වා ඉහළ යනවා. ඒ අද හමු වූ නව ආසාදිතයන් 15 දෙනෙකු සහ ඊයේ වාර්තා වූ ආසාදිතයන් 52 දෙනා සමගින්.
සෞඛ්‍යංශ පවසන්නේ ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව බවයි. ඊයේ වාර්තා වූ රෝගීන් අතරින් 5 දෙනෙකු වැලිසල නාවික හමුදා කඳුරේ රාජකාරී කටයුතු සිදු කර නිවාඩු ලබා සිය නිවෙස් වෙත ගිය පුද්ගලයන්. ඔවුන් රත්නපුර හිඳිල්ල කන්ද, කුරුණෑගල පොල්ගහවෙල උඩපොළ, කුරුණෑගල කීනියාපොළ, බදුල්ල ගිරාඳුරු කෝට්ටේ පහළ රත්කින්ද සහ දඹුල්ල අතබෝධය ප්‍රදේශවල පදිංචිකරුවන්. ඉන් රත්නපුරේ පදිංචි නාවික හමුදා සේබලා නිවාඩු ලබා සිය නිවසට පැමිණ ඇත්තේ පසුගිය 22 වෙනිදායි. අනතුරුව ඔහුට වෛරසය වැළඳ ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔහුගේ පවුලේ සමාජිකයන් ඇතුළු නිවෙස් 11ක සමාජිකයින් නිරෝධායනයට යොමු කර තිබෙනවා. තනින් තන එක්රොක් වීමෙන් වළකින්න නැවත දැනුම් දෙන තුරු නිවාසවලට වී ආරක්ෂාකාරී වන්න. මේ අතර ඔහු නිවස බලා පැමිණෙන අවස්ථාවේදී සමන් දේවාලය අසල මාර්ග බාධකයකින් බැස තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ විෂ බීජ හරණය අද සිදු කෙරුණා. මෙම නාවික නිලධාරියා නිවස වෙත පැමිණීමට පෙර තංගල්ලේ පිහිටි දුරකථන අලුත් වැඩියා කටයුතු සිදු කරන ස්ථාන දෙකකට ගොස් තිබෙනවා. ඉන් එක් ස්ථානයක අදාළ නාවික සෙබලා පැයකට වැඩි කාලයක් රැඳී සිටි අයුරු දැක්වෙන CCTV දර්ශන කිහිපයක් මේ. ෆියුචර් කැෆේ කමියුනිකේෂන් සහ බෝගහවත්ත කමියුනිකේෂන් නැමැති ජංගම දුරකථන අලුත් වැඩියා කරන ආයතනයකට පැමිණලා තිබෙනවා. එම නිසා පසුගිය 22 වෙනි දින සහ 23 වෙනි දින මෙම දුරකථන අලෙවිසැල් දෙකට පැමිණි ඔබ සියලු දෙනාම කරුණා කරලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට හෝ අපගේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්ට දැනුම් දෙන්න. මේ අතර අලව්වේ පදිංචි ආසාදිත නාවික භටයාගේ පවුල්වල සමාජිකයින්ද සුවැන් නිරෝධායනයට යොමු කෙරුණා. එමෙන්ම බදුල්ලේ ආසාදිත නාවික සෙබලා මහියංගනයේ පැයක පමණ කාලයක් රැඳී සිට තිබෙනවා. ඔහු පැමිණ තිබෙන්නේ 2024 වෙනි මාසේ 22 මහියංගන බදුල්ල නගරයෙන් ඔහු ගොඩ වෙලා තියෙනවා NB 4922 කියන නුවන්තරා කියන බස් එක. එම බස් රථය පිටත් වෙලා තියෙන්නේ බදුල්ලෙන් 12:30ට පමණ. මේ බස් රථය පැමිණලා තියෙනවා මහියංගනට 2:30ට පමණ. එතකොට එම බස් රථයේ පැමිණි සියලුම දෙනා හැකි ඉක්මනින් පොලිස් ස්ථානවලට හෝ සෞඛ්‍ය නිලධාරී කාර්යාලවල වලට හැකි ඉක්මනින් වාර්තා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉන්පසු මොහු ජාතික ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකින් ඔහු තමයි ගිහිල්ලා තියෙන රත්කින්ද එහෙම නැත්නම් ගිරාඳුරු කෝට්ටේ ප්‍රදේශයට. එම බස් රථයේ අංකය NB 82.94 බස් රථය. එම බස් රථයේ ගමන් කළ සියලුම දෙනාත් ගිරාඳුරු කෝට්ටේ සෞඛ්‍ය අධිකාරී කාර්යාලයට හෝ ගිරාඳුරු කෝට්ටේ ස්ථානයට වාර්තා කරන්න. ඒ වගේ මේ අතර ඊයේ දිනේදී PCR පරීක්ෂණ සිදු කළ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටහසේ නාවික හමුදා සෙබළුන් 8 දෙනාගෙන් 2 දෙනෙකුට වෛරසය ආසාදනය වූ බව අද තහවුරු වුණා. සේරුපිට ප්‍රදේශයේ එක් රෝගියෙකුත් බණ්ඩාරවත්ත ප්‍රදේශයේ එක රෝගියෙකුත් අපි හඳුනාගත්තා. මෙහිදී සේරුපිට ප්‍රදේශයේ මෙම රෝගියා සමග ආශ්‍රය කරපු ෆස්ට් ලයින් එකේ ආශ්‍රිතයින් 150කට අධික ප්‍රමාණයක් ඉන්නවා. නිවාස 100කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිනවා මේ රෝගියා නිතරම සම්බන්ධ වෙච්ච. ඉන්පසුව බණ්ඩාරවත්ත ප්‍රදේශයේ රෝගියා සමග නිවෙස් 6ක් අපි හඳුනා ගන්නවා. එතකොට ආශ්‍රිතයින් සාමාන්‍යයෙන් 30ක් පමණ මෙහිදී හඳුනා ගන්නවා. අද හවස නාගොඩ මහරෝහලට රෝග ලක්ෂණ මේ වෙනකොට මතුවී තිබෙන 6 දෙනෙක් අපි අද හවස සාම්පල් ගැනීම සඳහා නාගොඩ රෝහලට අපි යොමු කරනවා. ඊට අමතරව තවත් නාවික හමුදා සෙබළුන් 4 දෙනෙක් අපි හඳුනා ගන්නවා ජාතික සෞඛ්‍ය විද්‍යාධන පද ප්‍රදේශයේ. මේ 4 දෙනාත් අද හවස අගලවත්ත සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සාම්පල් ගන්නවා නාගොඩ මහරෝහල කණ්ඩායම් ගිහිල්ලා. එහෙට අපි යවනවා මේ 4 දෙනාත් නැවත වරක් සාම්පල් ගැනීම සඳහා. මේ අතර පොළොන්නරුවෙන් හඳුනාගත් ආසාදිත නාවික සෙබලා දඹුල්ලේ සිට ප්‍රවාහනය කළ ලොර් රථයේ රියදුරු ඊයේ පස්වරුවේ PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව සිය නිවසට පැමිණ තිබෙනවා. අනතුරුව ඔහු සම්බන්ධයෙන් ගම්වාසීන් සෞඛ්‍යාංශ දැනුවත් කිරීමෙන් පසුව අදාළ පුද්ගලයා නිරෝධායනය සඳහා කටුකැලියාවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරුණා. එමෙන්ම දරු ප්‍රසූතියක් සඳහා කොළඹ ද සොයිසා රෝහලට ඇතුළත් වූ කාන්තාවකටද වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වුණා. පසුගිය බ්‍රහස්පතින්දා ඇය රෝහල්ගත වෙත්තේ කුස තුල සිටින දරුවාගේ ක්‍රියාකාරීත්වයේ අඩුවක් ඇති බව පවසමින් අනතුරුව සිදු කළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ අදාළ කාන්තාවට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි. එහිදී මේ ගැබ අත වශයෙන්ම මේක අපි සලකන්නේ මලදරු උපතක් ලෙස මේ රෝහලට ඇතුළත් වෙනකොටත් ගැබ මිය ගොස් තියෙනවා.
ඒකම කාරණාවක් තියෙනවා විවිධ අය මේ පිළිබඳ ප්‍රශ්න කරනවා මේ මවගෙන් දරුවාට මේ රෝගේ යා හැකිද? එතකොට ඒ ගැබ මිය ගියේ ඒ නිසාද? මෙහෙමයි මේවා පිළිබඳව 100% නිශ්චිත කරුණු අපිට කිව නොහැකි වුණත් මේ දක්වා මේ මවගෙන් ගැබට මේ විස බීජ යනවා කියන එක මේ දක්වා තහවුරු වීමක් වෙලා නැහැ. මෙම කාන්තාව රෝහල්ගත වන විට කොළඹ මරදාන ඉමාමුල් අරුස්මාවතේ ලිපිනයක් ලබා දී තිබෙනවා. පසුව සිදු කළ පරීක්ෂා කිරීම වලදී සෞඛ්‍යංශ තහවුරු කරගෙන ඇත්තේ ජනවාරි මාස 28 වනදාට පෙර ඇය මරදාන ලිපිනේ පදිංචිව සිට ඇති බවයි. කෙසේ වෙතත් ඇය රෝහල්ගත වන විට පදිංචිව සිට ඇත්තේ මීතොටමුල්ල පෙරේරා මාවතේ. මේක ඇත්ත වශයෙන්ම ඉතාම කනගාටුදායක සහ වැරදි ක්‍රියාවක්. තමන් ජීවත් වන ප්‍රදේශයේ ලිපිනය ලබා දීම ඒ අයට මෙන්ම රෝගීන්ට මෙන්ම අනිත් සියලු දෙනාටම සහ සමස්ත ජනතාවට කරන සේවාවක් වෙනවා. ඇත්ත වශයෙන්ම එසේ ලිපිනය නිවැරදිව ලබා නොදීම ඔවුන්ගේම ඒ රෝග තත්වයට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය කරන දැනුම ඒ කාර්ය මණ්ඩලයට ලබා ගැනීමේ අපහසුතාවය වීම නිසා සමහර ලාවට ඒ පුද්ගලයාටම කරන සේවාවට එය අහිතකර ලෙස බලපානවා. ඒ නිසා කරුණාකරලා සියලු දෙනාම තමන්ගේ නිවැරදි තොරතුරු ලබා දීම තාම වැදගත් බව ප්‍රකාශ කරන්න ඕනේ. ඇය අදාළ ලිපිනේ සිට සැමියා සමග රෝහලට පැමිණ ඇත්තේ ත්‍රීරෝද රථයකින්. ඒ අනුව ඇය පැමිණි ත්‍රීරෝද රථයේ රියදුරු සහ ඔහුගේ පවුලේ සමාජිකයින් ස්වයං නිරෝධහනයට යොමු කර තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ ඇයගේ සැමියා පිටස්තර සමාජයට විවෘත වීමට පෙර IDH රෝහලට ඇතුළත් කළ බවයි. මේ අතර ඊයේ රාත්‍රියේ වාර්තා වූ COVID-19 වෛරස් ආසාදිතයන් අතර මාකොළ ප්‍රදේශයේ පදිංචි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුද වනවා. ඔහු නාරහෙන් පිට කිරුළපාරේ කොළඹ මහනගර සභාව යටතේ ඇති දිසා අංක 4 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. පසුගිය කාලය පුරාම මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් විදේශගතව සිට මෙරටට පැමිණි පිරිස් පරීක්ෂාවට ලක් කර ඇති අතර එමගින් මොහුට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරනවා. ඔහු මේ වන විට IDH රෝහලේ නතර කළා ප්‍රතිකාර ලබා දීම සිදු කරනු ලබනවා. මෙම හේතුව නිසා නැගෙනහිර කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යතුමාත් ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් 5 දෙනා ඒ වගේම අනිකුත් කාර්ය මණ්ඩලයේ සුළු සේවක මහතුන් රියදුරුන් මේ සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට කටයුතු කළා තියෙනවා. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇති කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් අද උදෑසන තවත් ආසාදිතයෙකු හඳුනා ගැනුණා. ඇය වයස අවුරුදු 12ක දැරියක්. මේ වන විට ඇයව ජාතික බෝවන රෝග විද්‍යායතනයට යොමු කර තිබෙනවා. ඊයේ දිනේදී බණ්ඩාරනායක මාවතේ 103 වත්තේ පදිංචි ජනතාවගෙන් 130ක් අපි PCR පරීක්ෂණ සඳහා භාජනය ලක් කළා. දැනට එක් අයෙකු වාර්තා වෙලා තිබෙනවා පොසිටිව් වශයෙන්. ඊතුරු අයගේ ප්‍රතිඵල අද දිනේ ඇතුළත ඒමට නියමිතයි. මේ අතර අද බණ්ඩාරනායක මාවතේ පුද්ගලයන් 160 දෙනෙකු PCR පරීක්ෂණයට ලක් කෙරුණා. අද දින විට කොළඹ බණ්ඩාරනායක ප්‍රදේශයෙන් රෝගීන් 88ක් වාර්තා වී තිබෙනවා. මෙම 88 වාර්තා වීමට පහුගිය 15 වෙනිදා සිට මේ දක්වා පරීක්ෂණ 450කට අධික ප්‍රමාණයක් අපි සිදු කර තිබෙනවා. අද දිනේදීත් PCR පරීක්ෂණ 160ක් කිරීමට අපි බලාපොරොත්තු වෙ තිබෙනවා. එය සඳහා ප්‍රසිද්ධ සුපිරිවැල්ල සංකේන්ද්‍රික සේවකයන් 30 දෙනෙකුද අයත් වෙනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වූවෙක් බවට හඳුනා ගැනුණු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මත්ස්‍ය වෙළඳාම් සිදු කළ 33 හැවිරිදි පුද්ගලයා අද යලිසිය නිවසට පැමිණියා. රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව මොහු කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ රෝහල වෙත ඇතුළත්ව තිබූ අතර අප්‍රේල් මාස 20 වෙනිදා මොහු ආසාදිතයෙක් ලෙස තහවුරු වීමත් සමග IDH රෝහල වෙත මාරු කර යවුණා. කෙසේ වෙතත් ඔහු රෝහල්ගතව සිටියේ දින 5ක් පමණයි. ඇත්තටම ඔහු රෝගාතුර වෙලා හිටියේ එක දිනයි. ඒ දිනම රෝහල්ගත වුණා. ඒ රෝහල්ගත වෙච්ච පළමු පරීක්ෂණයෙන් තහවුරු වුණා COVID-19 වෛරසය ශරීරගත වෙලා තියලා. ඉන් අනතුරුව පසුව ඔහු IDH රෝහලට මාරු කරලා යවලා IDH රෝහලේ කරන ලද පරීක්ෂණ වලින් වෛරසය ශරීරගත වී නොමැති බව තහවුරු වුණා. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වන්නේ ඉතාමත් කෙටි කාලයක් තුල වුණත් මේ වෛරසය ශරීරයේ තියෙන්න පුළුවන්. මේ රෝගය හඳුනා ගන්න අවස්ථාවේදී වෛරස් ලෝඩ් එක අඩුවෙන්
තිබිච්ච නිසා වාසනාවට එම රෝගියාගෙන් වෙනත් රෝගීන්ට මේ සම්ප්‍රේෂණ වීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ප්‍රදේශයේ ජනතාවට දෙන්න ඕන පණිවිඩය තමයි බිය යුතු කාරණාවක් නැහැ කියන කාරණාව. නමුත් තවදුරටත් දින 14ක නිරෝධායනයට යටත්ව අපි බොහොම විමසිල්ලෙන් ඉන්නවා. මෙරට තුළ පළමු ශ්‍රී ලාංකික COVID-19 වෛරස ආසාදිතයා වාර්තා වූයේ මාර්තු මාස 11 වැනිදායි. එම ආසාදිතයා වාර්තා වී සතියක් තුළ රෝගීන් 42 දෙනෙකු වාර්තා වූ අතර දෙවැනි සතිය වන විට එය 101 දෙනෙකු දක්වා වර්ධනය වුණා. පළමු ශ්‍රී ලාංකික ආසාදිතයා වාර්තා වීමෙන් පසු තුන්වන සතියේදී රෝගීන් 142 දෙනෙකු මෙරට තුළ වාර්තා වූ අතර සිව්වන සතියේදී ඒ සටහන් වූයේ 184ක් ලෙසයි. පස්වන සතියේදී මෙරට මුළු ආසාදිතයන් ගණන 232ක් වූ අතර ඉකුත් 21 වෙනිදායින් අවසන් වූ 6 වෙනි සතිය වන විට මෙරට තුළ සිටි ආසාදිතයන් ගණන 309ක්. ඊයේ දිනේදී COVID-19 වෛරස් ආසාදිතයන් 52 දෙනෙකු අලුතින් හඳුනා ගැනුණු අතර එය දිනක් තුළ මෙරටදී හඳුනාගත් වැඩිම ආසාදිතයන් ගණනයි. මේ අතර අද පසුරුවේදී නව ආසාදිතයන් 15 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මේ වන විට මෙරටින් වාර්තා වන COVID-19 වෛරස් ආසාදිතයන් ගණන 435ක් දක්වා ඉහළ ගියා. 118 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 7ක්. 310 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. 7 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ බණ්ඩාරනායකපුර එම ප්‍රදේශයේ ඉඳලා එහි නවත්තන්ගෙන සිටින උදවිය. ඒ වගේම තවත් බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ රුදු 12ක ළමයෙක් හමු වෙලා තියෙනවා COVID-19 ආසාදිත. ඒ වගේම අද දින තවත් නාවික හමුදාවේ 4 දෙනෙක් සෙබළුන් වැලිසර කැම්ප් එකේදී හමු වෙලා තියෙනවා සහ තවත් නාවික හමුදා සෙබළෙක් හමු වෙලා තියෙනවා මොන්රාගල රෝහලේදී මේ COVID ආසාදිතයෙක් ලෙස. ඔබ හොඳින් තේරුම් ගන්නට ඕනි රෝගය භයානක විදිහට සමාජගත වෙන්න ඉඩ තියෙනවා මේ විදිහට ගියොත් එහෙම. ඒ නිසා සමාජයට පිවිසෙනකොට සමාජයේ රෝගකාරක පැතිරෙන්නට පටන් අරගෙන ඇතැයි ඔබ සැක කළ යුතුයි. එහෙම නැති වුණොත් අර රෝග වාහකයක් විදිහට රෝග ලක්ෂණ නැතුව ඉන්න කෙනෙක්ගේ ගොදුරක් බවට ඔබ පත් වෙන්න පුළුවන්. මේ අතර සතුන්ගෙන් COVID-19 වෛරසය ආසාදනය වන බවට සමාජය තුළ මේ දිනවල වැඩි වශයෙන් කතා වනවා. වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ සතුන්ගෙන් මිනිසුන්ට වෛරසය ආසාදනීමට අවස්ථාව ඉතා අඩු බවයි. න්‍යායාත්මක යම්කිසි හැකියාවක් තියෙනවා මිනිසාට තියෙන වෛරසයක් සතුන් අතරටත් යන්න. නමුත් මේ COVID-19 රෝගය අපේ රටේ 400කට අධික ප්‍රමාණයකට වාර්තා වෙනකොට වෙන රටවල් වල ලක්ෂ ගණන් මිලියන ගණන් රෝගීන් වාර්තා වෙනවා. එහෙමනම් මේ රෝගය සතුන්ට යනවනම් විශේෂයෙන්ම ගෙවල් වල ඇති කරන සුඛදාල් සතුන්ට බෝ වෙලා ඒ පිළිබඳව මීට වඩා වාර්තාවන් ලෝකෙ පුරාම එන්න ඕන. නමුත් එහෙම ආවේ නැහැ. ඉතින් ඒ තත්ත්වයේ අර්ථය අපි හිතන්න තියෙන්නේ මේ රෝගය මිනිසාගෙන් සතුන්ට යෑමේ තියෙන අවදානම ඉතාමත්ම නොසැලකිය යුතු තරම් අවමයි කියලා. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. COVID-19 ව්‍යාප්තියත් සමග සයුරේ වැඩි රාජකාරියක් කළ නාවිකයන් ගොඩබිමට පැමිණියා. තම ජීවිත අවදානමද නොතකා රට වෙනුවෙන් ඉදිරියට ඔවුන්ගෙන් කණ්ඩායමක් අද රෝගී වී ඇති පසුබිමක ඇතමුන් ඔවුන් දෙස සැකමුසු බැල්මක් කෙලීම කනගාටුවට කරුණක්. 30 වසරක් කුරිරු ත්‍රස්තවාදීන් සමග උරෙන් උර ගැටි මව්බිම නිදහස් කරගත් මෙරට ආරක්ෂක අංශ මාර්තු මාස 11 වනදා මෙරටින් පළමු COVID-19 ආසාදිතයා හඳුනා ගැනීමත් සමග COVID-19 මාරයාගෙන් රට මුදා ගැනීමේ සටනටද එක්වුණා. ආරක්ෂක අංශවලට අනියුක්ත සියලු නිලධාරීන් දිවාරයන් නොබලා COVID-19 මැඩලීමට එක්වන විට 53000කට අධික නාවික හමුදාවේ නිලධාරීන් සහ සෙබළුන්ද සයුරට විරාමයක් තබා ගොඩබිමට පැමිණියේ මනුෂ්‍යත්වය වෙනුවෙන්. එතැන් සිට දිවයින පුරා පිහිටි රෝහල් මාධ්‍ය ආයතන රාජ්‍ය ආයතන සහ පොදු ස්ථාන 400කට අධික සංඛ්‍යාවක් මහජන ආරක්ෂාව සඳහා විෂ බීජ හරණය කිරීම සිදු කෙරුණේ මෙරට නාවික හමුදාව අතින්. ළඟ එන උවදුරට මුහුණ දීම සඳහා පහසුකම් ප්‍රමාණවත් නොවූ මෙරට සෞඛ්‍ය පද්ධතියට අවැසි COVID-19 ප්‍රතිකාර ඒකක කොළඹ මහරෝහල රාගම ශික්ෂණ රෝහල සහ වවුනියාව මූලික රෝහල තුළ ලහිලහියේ ඉදිකිරුණේද නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන්. එපමණක් නොව ඔවුන් අතින්
COVID-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී යොදාගත හැකි නව උපාංගද ඉදි වුණා. COVID-19 මෙහෙයුමට එක් වූ නාවික හමුදාව විසින් බූස්ස, කල්පිටිය, සම්පූර්, නාච්චිකුඩා සහ ඔලුවිල් යන නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනයට ලක් කළ පුද්ගලයන් සංඛ්‍යාව 200කට ආසන්නයි. එසේම අත්‍යවශ්‍ය සේවා කටයුතු වූ විශ්‍රාම වැටු බෙදාදීම, සතුස්ස භාණ්ඩ බෙදාදීම වැනි කටයුතු සඳහාද පසුගිය සමය පුරාවට නාවික හමුදාව දැක් වූ දායකත්වය අතිමහත්. මෙවැනි වටපිටාවක් තුළ නාවික හමුදාවේ බටහිර නාවික විධානයේ බුද්ධ්‍යංශ මෙහෙයුමක් පසුගිය අප්‍රේල් 10 වන දින ජායල සුදුවැල්ල ප්‍රදේශයේ ක්‍රියාත්මක වනවා. එහිදී එක් COVID-19 ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග අවස්ථා කිහිපයකදී පුද්ගලයන් 100කට අධික සංඛ්‍යාවක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. මෙම අවස්ථාවේදී රාජකාරියේ නිරත වූ නාවික හමුදා සෙබළුන් පිරිසට එම පිරිසකින් COVID-19 වෛරසය ආසාදනය වී ඇති අතර පසුව ඒ සෙබළුන් 60 දෙනෙකු කරා ව්‍යාප්ත වුණා. කෙසේ වෙතත් මෙපමණ කල් නාවික හමුදාව දෙස ගෞරවයෙන් සහ සෙනෙහසින් බැලූ සමාජයේ ඇතැම් පිරිස් මෙම සිදුවීමත් සමග ඔවුන් දෙස සැකයෙන් බැලීමට පටන්ගෙන ඇති බව පෙනී යනවා. ඒ හේතුවෙන් නාවික හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් මේ වන විට අපහසුතාවකට පත්ව සිටීම කනගාටුවට කරුණක්. සමහර කට්ටිය ගිල්ලා උඩු නැතුව ඉන්න බෑ කියලා ගස් උඩ නැගලා ගස් උඩින් පනින්න යනවා. ගස් උඩින් බහින්න කොට බහින්නේ නැහනේ. එක්කෙනෙක් ගහක් උඩ නගින්න ඕනේ. ඔය කියන කිට්ට ඇදලාද ගහ උඩ නැගලා තමයි මේ මිනිස්සු පල්ලෙහාට අරන් එන්න වෙලා තියෙන්නේ. ඒකට ඒ තත්ත්වයක් තියෙනවා නිරෝධායන මධ්‍යස්ථානවල. සුදුවැල්ල ප්‍රදේශයට ගියාම යම් කිසි තත්ත්වයක් ඇති වුණා. අපි බලාපොරොත්තු වුණ ආකාරයට යන්න කිව්වම බස් වලට ගිහිල්ලා මේ බොහොම සාවධාන නගින කණ්ඩායමනේ උන්. ඉතින් ඒකින්ද තමයි ඇත්තටම මේ අවාසනාවන්ත සිද්ධිය වෙලා තිබෙන්නේ. සමහර වෙලාවට මටත් කියනවා සමහර තැන් වලින් කෝල් ඇවිල්ලා මෙන්න මේ ගෙදර නාවික හමුදාවේ එක්කෙනෙක් ඉන්නවා එහෙම කතාවක්. ඉතින් නාවික හමුදාවේ ඉන්න ඔක්කොම මේකට සම්බන්ධත් නැහැ. මේ ගොඩනැගිලි දෙකක හිටපු කට්ටියක් පමණයි මේකට සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඉතින් මේ කට්ටියගේ නිමාඩු හිටියත් නාවික හමුදාවේ උදාපතිතුමා ඇතුළු ඒ කට්ටිය දන්න ඇත්තටම සම්බන්ධ වෙච්ච අයවලුන් ඒ කට්ටිය නිරෝධායන ලක් කරන්න කටයුතු කරලා තිබෙන හින්දා අනවශ්‍ය භීතියක් ඇති කරගන්න දෙයක්වත් නැහැ. කනගාටුදායක විදියට මේ නාවික හමුදාවේ ඒ සෙබළුන්ට මේ ආසාදනයට පත්වීම ජනතාව තුළ යම්කිසි විදියට බියක් ඇති කරන්න පුළුවන්. නමුත් මේ නාවික හමුදාව වෙනත් ජන කණ්ඩායම් වලට වැඩිය විනයානුකූල සහ සංවිධාන ශක්තියෙන් යුතු කණ්ඩායමක් හැටියට අපිට පැහැදිලිවම පුළුවන් වෙයි මෙම තත්ත්වය පාලනය කර ගැනීමට. මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 37572ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 9650ක්. මුළු දිවයිනටම ඇඳුරු නීතිය ක්‍රියාත්මක වන අද දින ඇඳුරු නීතිය කඩ කරන්නන් සහ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර මාර්ගයේ ගමන් කරන පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. මාසෙක දාගන්න. මේ වසංගත රෝගෙට කී දෙනෙක් මැරෙනවද? ඇයි මේ පාස් එකක් නැතුව ඔයාලා මේ ගමන් කරන්නේ? මෙහෙමයි මට කරන්න දෙයක් නැහැ. මම ඔයාව ඇරස් කරනවා. කරන්න දෙයක් නැහැ. මම සමාව දෙන්න පුළුවන් දේවල් තියෙනවා. මහජනයා මෙච්චර මැරෙන පොඩ්ඩක් අයිගන්න. ඔයා පොලිසියට එන්න මම ඇරස් කරනවා. දැන් පොලිසියට ඉස්සරහට ගමු. අනිත් පැත්තේ මම දින්නේ අනිත් පැත්තේ ගමු. අනිත් පැත්තේ මෙන්න ගමු. ඇඳිරි නීතිය පැවතියද අද විවෘත කර තිබූ මේගමුව ප්‍රධාන මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වෙළඳුන් වෙළඳාම් කිරීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් පිළිපදින ආකාරයක් දක්නට ලැබුණේ නැහැ. අයියෝ බ්ලවුස් ආගේ බ්ලවුස් දාන්න ආයේ කවුරුත් මාස විතරයි දාන්න කිව්වේ බ්ලවුස් දාන්න කියලා කවුරුත් කිව්වේ නැහැ. බ්ලවුස් දාන්න කිව්වේ නැද්ද කවුරුත්? නෑ නෑ බ්ලවුස් දාන්න මාස එකක් කරන්නේ. මිරිහාන පොලිසියේ අතුරුපැදිය ඒකකයේ විසින් පන්නිපිටිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ජංගම වෙළඳුන්ට අවවාද කරනු ලැබුවා. මාත් සමාව වෙන මාත් අපි දැන් අරන් යනවා මාත්. ගන්න කටවල දාගන්න. නවතිලා වෙලදා කරන්න කියලා කවුද දිලදී බලන්න.
යනකම ප්‍රධාන පාර විසිරන්න බෑ මේ ඇඳිනේදී. මෙතන දිහා කරවල කපලා තියෙන්නේ මේ. ආඩ ග්ලව්ස් ඉරලා. කොච්චර දවස් දාපුවද කියන්නකෝ. අද දාපුවා කියන්න එපා ඕක. ග්ලව්ස් නැද්ද? තියනවාද? මෙයාට ග්ලව්ස් එකක් දෙන්න තියන අර ග්ලව්ස් එකක් දාගන්න. මේ අතර මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳරි නීතිය කඩකිරීම හේතුවෙන් පුද්ගලයන් 37672 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් බහරට ගෙන ඇති වාහන සංඛ්‍යාව 9650ක්. ව්‍යාජ ලෙස සකස් කරගත් වෛද්‍ය බලපත්‍රයක් මෝටර රථයක ප්‍රදර්ශනය කර කොළඹ සිට මාතර දක්වා පැමිණි පුද්ගලයෙකු මාලිම්බඩ ප්‍රදේශයේ නිවසක සිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා පොලිස් මාර්ගබාධකවලදී ව්‍යාජ බලපත්‍රය උපයෝගී කරගෙන ඇති අතර වෙද නලාවක්ද මෝටර රථ ඉදිරියේ තබා තිබුණා. ගමගේ කියලා ડોක්ටර් කෙනෙක් නැහැ. මේ කන්ටැක්ට් නම්බර් එකක් ආවේ තියෙනවා. ඔයාගේ නම්බර එක. මේ පාස් එක මේක කොහෙන්ද ගත්තේ? ඔයා හදාගන්න ඉපක. කෙසේ වෙතත් මෙම පුද්ගලයා පැමිණි මාතර මාලිම්බඩ ප්‍රදේශයේ නිවාස දෙකක පුද්ගලයන් 5 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගනු ලැබුවා. මේ අතර පූගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු අත්‍යවශ්‍ය සේවා සඳහා කුඩා ලොරියකට ලබාගත් බලපත්‍රය සහ ලියාපදිංචි අංක තහඩුව වෙනත් ලොරත් එක සවිකර ගමන් කරන බවට පූගොඩ පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා. ඒ අනුව පූගොඩ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ මණ්ඩාවල පිහිටි ඔහුගේ නිවසේදී. මුස්ලිම් බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන රාමසන් උත්සවය අදට යෙදී තිබුණද දෙවනපුරා මුස්ලිම් දේවස්ථාන අද විවෘත කෙරුණේ නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය නියමිත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි මස 15 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අවශ්‍යතා ඇති සෙසු ශ්‍රී ලාංකිකයන් සමග අකණ්ඩව සම්බන්ධ වෙමින් අවශ්‍ය පරිදි විශේෂ මගේ ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සංනිවේදනාංශයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. COVID-19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හේයින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය නියමිත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි මාස 15 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් රජයට සහාය දැක්වීමක් ලෙස අත්‍යවශ්‍ය බෙහෙත්, වෛද්‍ය උපකරණ සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පහසුකම් සැපීම වෙනුවෙන් ගුවන් සේවයෙහි ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සංනිවේදනාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම අවශ්‍යතා ඇති සෙසු ශ්‍රී ලාංකිකයින් සමග අඛණ්ඩව සම්බන්ධ වෙමින් අවශ්‍ය පරිදි විශේෂ මගේ ගුවන් ගමන් ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ක්‍රියාත්මක කරන බවද එහි සඳහන්. වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම සඳහා මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයින් සම්බන්ධ කර ගැනීමෙන් සහ ළඟම ඇති ශ්‍රී ලංකන් කාර්යාලය වෙතින් මෙන්ම 0117 77 19 යන දුරකථනාංකය ඔස්සේ සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබාගත හැකි වනවා. එමෙන්ම අධ්‍යාපනය සඳහා ඉන්දියාවට ගොස් සිටි ත්‍රිවිධ හමුදා නිලධාරීන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විත 166 දෙනෙකු අද රජයේ මැදිහත් වීමෙන් දිවයිනට ගෙන්වා ගනු ලැබුවා. පිරිස පූනානි වයිකාලේ ඔයාමඩුව මධ්‍යස්ථාන වෙත නිරෝධායනය සඳහා යොමු කෙරුණා. ඇඳරි නීතිය ඉවත් කිරීමෙන් පසුව කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ සහ පෞද්ගලිකාංශයේ රාජකාරිවලට වාර්තා කිරීමට නියමිත සේවක සේවිකාවන් හට විධිමත් ක්‍රමවේදයක් කරහා ප්‍රවාහන පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන රජයේ සහ පෞද්ගලිකාංශයේ ආයතනයන් එම ආයතනයන්හි නම් එක් මාර්ගයේ ගමන් කිරීමට බලාපොරොත්තු වන සේවක සංඛ්‍යාව සහ ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරියාගේ තොරතුරු ඇතුළත් කර ඊමේල් පණිවිඩයක් ලබා දීම මගින් සේවාව ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය හැකියි. ඒ අනුව dgmoperation@sltb.lk වෙත එළඹෙන 28 වන දිනට අදාළ තොරතුරු ඇතුළත් ඊමේල් පණිවිඩයක් ලබා දෙන මෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඉල්ලීමක් කරනවා. මේ අතර පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තොග වෙළඳාම් කටයුතු අද යලි ආරම්භ කෙරුණා. අද දිනේ විශාල වශයෙන් මත්ස්‍ය තොග වෙළඳපොළට පැමිණ තිබුණත් තොග වෙළඳුන්ගේ අඩුවක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. දැඩි ආරක්ෂක ක්‍රමවේද ඔස්සේ විවෘත කෙරුණු මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළි නොපදමින් කටයුතු කළ ඇතැම් වෙළඳුන්ට පොලිස් නිලධාරීන් අවවාද කරන අයුරුද දක්නට ලැබුණා. ඒ අතර නාරාහෙම්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට දිනය තුල වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ මධ්‍යස්ථානය විෂ බීජහරණය කිරීම සඳහායි. ආර්ථික මධ්‍යස්ථානය 27 වන සඳුදා උදෑසන 6ට යලි විවෘත කිරීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයේ මහජනයා රැස්වන ස්ථාන අසල සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් මීටර 1 පරතරය පවත්වා ගැනීම සඳහා සලකුණු කිරීම ඊයේ සිදු කෙරුණා. මේ අතර ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හමුවේ රුපියල් 5000 ජීවනාධාරය තමන්ට හිමි නොවුණු බවට මහරගම උතුර ග්‍රාම සේවා කාර්යාලය ඉදිරිපිටට පැමිණි පිරිසක් අද චෝදනා කළා. පුරවලා දුන්නා රිජෙක්ට් වෙලා දුන්නා ලැබුණේ නැහැ අනිත් දෙන්නකෝ බලන්න ආවා. ඉතින් අනම්මනම් කියනෝ හම්බ වෙන්නේ හිකුත් නැහැ කොහොම වුණත්. නමුත් මෙතන ඔක්කොම සම්පූර්ණ වැරද්ද තියෙන්නේ සමෘද්ධි නිලධාරිනි. සමෘද්ධි නිලධාරිනි සම්පූර්ණයෙන්ම දේශපාලනයේ තික්ත විතර දේශපාලනය කරලා කෙසේ වෙතත් රුපියල් 5000 දීමනාව මේ දක්වා හිමි නොවුණු අභ්‍යර්ථනා කළ පිරිස් පිළිබඳව සලකා සඳුදා දිනයෙන් පසු දීමනා ගෙවීම සිදු කරන බවයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ. සඳුදා දිනය වෙනකොට මේ අභ්‍යාචනා සම්බන්ධව සියලු කරුණු කාරණායි අදාළ කමිටු නිර්දේශ කළේ අනුමත වූවාම ප්‍රාදේශීයකම් විසින් අනුමත වූවාම ඔවුන්ට මෙම මුද්‍රණ ලබා ගැනීමේ හැකියාව අපේ නිලධාරීන් එහෙම නැත්නම් එම ප්‍රදේශයේ ඉන්න ජනතා නියෝජිතයින් ඔබ සියලු දෙනා දැනුවත් කරනවා ඇති. ඒසා කුමන හෝ හේතුවක් මත යම් අයෙක් ආවරණය වෙලා නැත්නම් ඒ හැම කෙනෙකුටම මේ මොහොතේත් අවස්ථාව තිබෙනවා හෙට වන විටත් ඒ සියලුම දෙනාගේ ඒ අභියාචන එහෙම නැත්නම් ඒ ඉල්ලීම තමන්ගේ ගමේ තියෙන ග්‍රාමීය කමිටුවට ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් තමන්ගේ බලපදේශයේ තියෙන ප්‍රාදේශීය ලේකම්ට ඉදිරිපත් කළේ අවස්ථාන් තීන්දුව ගන්න. මේ මොහොතේ යම් ස්ථාන වලට රැස් වෙලා එහෙම නැත්නම් ඒ අයට කරදර කරලා නිලධාරීන්ට අපහසුතාවයට පත් වෙන ආකාරයෙන් හැසිරෙන්නේ නැතුව අපි සියලු දෙනාම එකතු වෙලා මේ කාර්ය සාර්ථක කරගන්න එකතු වුණොත් හැම අපහසුතාවයට පත් වූ කෙනෙකුටම මේ ප්‍රතිලාභය පහසුවෙන් ලබා ගන්නට ඉදිරියේදී හැකි වෙනවා කියන විශ්වාසය අප තුළ තිබෙනවා. නිෂ්පාදිත දිනය කවදත් අලුත් වටවලතේ අරගන්න. වටවලතේ ශ්‍රී ලංකාවේ තේ එක. අභිනව පාර්ලිමේන්තුවක් කැඳවීම විනා පැරණි පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් ව්‍යවස්ථානුකූලව නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ත්‍රිනිකායික මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිබාහිර කිසිදු තීරණයකට එළඹිය යුතු නැති බව මහා සංඝරත්නයද මෙහිදී අවධාරණය කළා. කොවිඩ් වෛරසය මර්ධනයට ගෙන යන වැඩපිළිවෙල සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ පසුරුවේ ත්‍රිනිකායික මහා සංඝරත්නය දැනුවත් කරනු ලැබුවා. ත්‍රිනිකායික නාහිමිවරු මෙහිදී පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙලට මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය හිමිවන බවයි. විශේෂයෙන්ම පරණ පාර්ලිමේන්තුව නැවත නොකැඳවිය යුතුයි කියන එක තමයි මහා සංඝරත්නයේ අදහස. අපේ හාමුදුරුවොත් එක්ක අපි සාකච්ඡා කළා. ඉදිරියේ යම් අය අධිකරණයට ගිහිල්ලා නීතිය භාවිතා කරන ව්‍යවස්ථාවට පටහැනි නියෝගයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවක් තියෙනවා. ජූනි 2 වෙනකොට අලුත් පාර්ලිමේන්තුව රැස් විය යුතුව තිබුණා. එතකොට ජූනි 2ට කලින් අලුත් පාර්ලිමේන්තුව රැස් නොකරන්න පුළුවන් වෙන ආකාරයට ජූනි 20 වෙනිදාට ඡන්දය කල් දාලා තියෙනවා. එතකොට ඔබතුමාට ජුනි 20ට කලින් පාර්ලිමේන්තුව රැස් කරන්නේ කොහොමද? පස් තෝරා ගන්නා පාර්ලිමේන්තුවක් කලින් රැස් කරන්නේ කොහොමද? එතකොට මෙන්න මේ උපතෝ කෝටිකයක රට හිර කරලා තියෙනවා මේ වෙලාවේදී. ඒ නිසා ගැසට් පත්‍රයකින් ඉදිරියේදී ජුනි 20න් පසු දිනයක් පාර්ලිමේන්තුව රැස්වීම සඳහා ඔබතුමාලා යෝජනා කිරීම. අපිට පේන්නේ වගේ භයානක තත්ත්වයක් යටතේ නෙවෙයි. රටේ සාමාන්‍ය තත්ත්වයක් ක්‍රියාත්මක වන අවස්ථාවේදී 225ක් මේක අතට අරගෙන මේ රට අරගෙන වැඩ කටයුතු කළා. අද මේ 225ම නෙවෙයි 225ම කාර්ය ජනපතිතුමනි ඔබතුමා තනි අතට අරගෙන ත්‍රිවිධ හමුදාව පොලිසිය වෛද්‍ය ශාස්ත්‍රය රාජ්‍ය සේවය අරගෙන මේ කරන අපූර්ව ක්‍රියාව මම හිතන්නේ අපේ රටේ අපේ වාසනාවටමයි මේ උදා වී තිබෙන්නේ. ඔබතුමා ප්‍රකාශ කරනවා නිතරම මට මේ ශක්තිය ලැබුණේ සිංහල ජනතාවෙන් බෞද්ධයන්ගෙන් වැඩිපුර කියලා. එහෙම වුණත් උතුරේ දකුණේ නැගෙනහිරත් බටහිර බස්නාහිරත් කියන මේ රටේ කොතනින්වත් ඇහෙනවද කිසියම් જાතියක් අපිට ඇහෙන්නේ මේ ජනාධිපතිතුමා සිංහල බෞද්ධයන්ට පමණයි මේ කොරෝනා ව්‍යසනයේදී කටයුතු කරන්නේ අපිට සැලකිල්ලක් නැහැ කියලා කොහෙන්වත් ඇහෙන්නේ. ඒ නිසා සියලු සිංහල දෙමළ මුස්ලිම් මේ සියල්ල ඔබතුමා තමයි මේ රටේ නායකයා මේ වෙලාවේ සිටිය යුත්තේ කියන තැන ඉන්න බවයි මේ නිහඬතාවයෙන් මම නම් දකින්නේ. ගෙවල් පිටින්, ගම් පිටින්, ගම්මාන පිටින්, බස් පිටින්, මහානගර පිටින් ඔබතුමා මේ නිරෝධායන කටයුතු වැඩපිළිවෙල කොහේ ලෝකේ කොහෙද කියන එක මන් දන්නේ කෙරෙන්නේ. මේක හරි විශිෂ්ටයි ජනාධිපතිතුමනි. අද බොහෝ උවදුරක් වෙලා තියෙන මාදුලාවේ සෝභිත නායක හාමුදුරුවෝ කියාපු මල්වට්ටිය නිසා අද ඇති වෙලා තියෙන තත්ත්වය අපි දන්නවා.
නමුත් අද ඔබතුමා සතුව බලතල තියෙනවා මේ මූල්‍ය අර්බුදය ඇති කළේ කවුද? ඒකට වගකිය යුත්තේ කවුද? රටක් කරන්න ජනතාවක් පවත්වාගෙන යන්න අවශ්‍යයි මූල්‍ය ශක්තිය. ඒක දුන්නේ නැහැ. එදා කිව්වේ එදා කරපු කතා හෙන්සාඩ් වාර්තාවෙන් බලන්න තවත් ණය ගන්න දෙන්න බෑ. මේ ණය අරගෙන ණයවලම පටලවාපු මිනිස්සු තමයි කිව්වේ තව ණය ගන්න දෙන්න බෑ. ණය ගන්න තෝ මොනවා කරන්නද? දැන් අද මොනවද ඔය කතා කරන එකේ තේරුම? මොකද්ද පාර්ලිමේන්තුව රැස් වෙලා කරන සැලැස්ම? ඒක නිසා ඒක මේ රටේ මහ ජනතාව ගරුතර මහා සංඝයා වහන්සේ තේරුම්ගෙන තියෙනවා. ඒක නිසානේ අර සමාජ වෙබ් ජාලවල දාන්නේ ඔය 225 ඕනේ නැහැ කියලා. ඔබතුමා ජනාධිපතිවරණයට ඉල්ලන කොටත් එහෙම දැම්මම උගදෙනේ. පාර්ලිමේන්තුව විසුරුවාට පස්සේ අභිනව පාර්ලිමේන්තුව කැඳවන්න ඕන මාස 3කට කලින්. මේ මාස 3 එන්නේ ජූනි 2 වෙනිදා. එතකොට දැන් මේ අය නියම කරේ ජූනි 20 වෙනිදා. මම ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූලව ගත යුතු පියවර සෑම දෙයක්ම අරගෙන තියෙනවා. හැබැයි මට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් වෙන්නේ නව පාර්ලිමේන්තුවක් පත් වෙලා තිබුණොත් විතරයි. පරණ පාර්ලිමේන්තුවක් කැඳවීම පිළිබඳව කිසිම නීත්‍යානුකූල භාවයක් ව්‍යවස්ථාවේ මට නැහැ. එතකොට නීතියේ කිසිම අවස්ථාවක කරන්න බැරි දෙයක් කරන්නයි කියලා නැහැ. මට කරන්න බැරි නම් කොහොමද කරන්නේ? ආම්දුන්නේ රහසක් නෙවෙයි මාව ජයග්‍රහණය කරේ සිංහල ඡන්ද. නමුත් ජනාධිපතිවරයා වශයෙන් මම පත් වුණු දවසෙත් ඊට පසුවත් දහස් දින දවසෙත් මම පැහැදිලිවම කිව්වා මම බහුතර සිංහල ජනතාවගෙන් පත් වුණත් මගේ වගකීමක් තිබෙනවා මේ රටේ ඉන්න සෑම පුරවැසියෙකුටම එක වගේ සේවය කරන්න මම ලෑස්තියි. මම එහෙම කියලා තියෙද්දි එදා මාව පරද්දන්න වහන්සලා දන්නවා ජාතිවාදයේ ගෙනියන අන්තවාදී මේ කොටස් තවමත් කුමන්ත්‍රණය කරගෙන යනවා. එදා ඒ ජනතාව දුන්නු තීරණයට විරුද්ධව යම් කාරණා කරන්න. එතකොට මේ පැහැදිලිවම යම් අය මම නම කියන්න කැමති නෑ. මේ අයගේ මූලිකත්වයෙන් මේ මැතිවරණය තියන්න එපා මේ කොරෝනා ප්‍රශ්නය නිසා කියලා මේ ප්‍රශ්නය මතු කරා. ඒක කල් දාන්න කියලා. ඒ අයට අවශ්‍ය වුණේ අර ජූනි 2 වෙනිදාට පහුවට මේක කල් දාලා මෙතන ව්‍යවස්ථාවේ අර්බුදයක් ඇති කරන්න පුළුවන්ද කියලා උසාවි ගෙනහිල්ලා අනවශ්‍ය තත්ත්වයකට මේ රට පත් කරන්න. එදාට මැතිවරණය තියන්න බැරි නම් අපිත් පිළිගන්න බොහොම අසීරු තත්ත්වයක් තියෙනවා. මේක මැතිවරණයක් තියන්න අවශ්‍යත් නැහැ. ඒකට සුදුසු කාලය අනුව ඒක හින්දා වෙන්නේ නැති ජූනි 20 තෝරාගන්න ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව. එදාට බැරි නම් ඊටත් පහුවෙලා මැතිවරණයක් තියලා නව පාර්ලිමේන්තුවක් තෝරාගත්තට පස්සේ අපිට පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. මේක ඉච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේක ප්‍රශ්නයක් කරගෙන නැවතත් මේ රට අනවශ්‍ය තැනකට පත් කරන්නට සූදානම් වෙන අර බෙදුම්වාදී අන්තවාදී මේ කොටස් සූදානම් වෙන බව පැහැදිලිව අපිට පේනවා. මේ අවස්ථාවේ අපිට තියෙන්නේ මේ වසංගතය අවසන් කර ගැනීමට කටයුතු කරන්න. දෙවනුව මේක නිසා ඇති වෙලා තියෙන ආර්ථික ප්‍රශ්න වලින් අපි මිදෙන්න. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. ශ්‍රී ලංකාවාසී ඔබට උපකාරයක් අවැස්සිම මොහොතේ ඒ වෙනුවෙන් ඉදිරිපත් වන මනුසත් දෙරණ COVID-19 වෛරසය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය නිසා අපහසුතාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වන මානුෂීය ක්‍රියාන්විතය 31 වන දිනටත් අද ක්‍රියාත්මක කළා. දෙවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික කටයුතු සිදු කර ගැනීමට නොහැකිව අසරණ වූ ජනතාව සඳහා සරණක් වෙමින් ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙල මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනයේ එක්ව ආරම්භ කළා. ඒ අනුව විහාරස්ථාන සහ දේවස්ථාන සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක වැඩසටහනට බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස්වරයා සහ වැලිකඩ බන්ධනාගාර කාර්ය මණ්ඩලයෙන්ද සුවිශේෂී සහායක් හිමි වනවා. මනුසත් දෙරණ ඩයලොග් ආයතනයත් අත්වැල් බැඳගෙන මේ රට පුරාම සිද්ධ කරන්නේ මානුෂික උදව්වක් උපකාරයක්. මේ අතර පවතින තත්ත්වය හමුවේ අසරණ වූ අපේ ජනතාව අතර බෙදා දීම සඳහා අනුරාධපුර තලාව 411 ගම්මානයේ නිව් ස්ටෙන්ස් යූත් ක්ලබ් තරුණ සමාජය සහල් කිලෝ 1200ක් මනුසත් දෙරණ වෙත පරිත්‍යාග කළා. එමෙන්ම අසරණ වී සිටින ජනතාව අතර බෙදා දීම සඳහා ද්‍රව්‍යමය ආධාර මනුසත් දෙරණ වෙත පරිත්‍යාග කිරීමට නාරායන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේද ඊයේ කටයුතු කළා.
නාරායණපිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ වෙළඳ ප්‍රජාව මනුසත් දෙරණ ක්‍රියාන්විතය සමග එකට අත්වැල් බැඳගෙන අපි මනුසත් දෙරණට ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කරන්නට සහ මගේ අප්‍රේල් මාස මාසික වැටුප මේ ආකාරයට මනුසත් දෙරණට පරිත්‍යාග කරන්න ඉදිරියටත් මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව සිදු කරනවා. එසේම දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ COVID-19 ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමේ ව්‍යාපෘතියක් මනුසත් දෙරණ ආරම්භ කළේ මෙරට ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් වන LOLC සමූහ ව්‍යාපාරයේ පූර්ණ දායකත්වයේ ඇතිවයි. ඒ අනුව LOLC සමගින් එක්ව හලාවත දිස්ත්‍රික් රෝහල සඳහා මනුසත් දෙරණ වෛද්‍ය උපකරණ ලබා දුන්නේ මෙලෙසයි. මෙම පරිත්‍යාගයේ මනුසත් දෙරණ එක්කම වෙලා LOLC සමාගම මගින් අපරෝහල වෙත ලබා දීම ගැන අපි ඔබ ආයතන දෙකටම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. LOLC සමග එක්ව මනුසත් දෙරණ දිවයිනේ වැඩි අවධානමකට ලක් වූ රෝහල්වල පහසුකම් සපුරාලීමට ඉදිරියේදීත් කටයුතු කරනු ඇති. මේ අතර ඩයලොග් ආසියාටා සමාගම තවත් සුවිශේෂී සමාජ මෙහෙවරක් සඳහා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 2000ක් ලබා දීමට එකඟතාවය පළ කිරීමයි. ඒ අනුව එමගින් මෙරට රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීම, අතිනවීන වෛද්‍ය උපකරණ ලබා ගැනීමට සහ දැඩි සත්කාර පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මෙම ප්‍රදානය කරනු ඇති. අපේ රටේ දැඩි සත්කාර ඒකකවල පහසුකම් නොමැතිකම නිසා මිය යනවා. අපි කරන්නේ අපිට දැඩි සත්කාර ඒකක ඇඳක් නැති වුනහම දැඩි සත්කාර ඒකක ඇඳක් කොහෙද තියෙන්නේ කියලා රට පුරා අනිත් රෝහල් වලට හැම දිහායම තියෙන දැඩි සත්කාර ඒකවල ඇඳවල් හොයබලත් සමහර වෙලාවට එහෙම හොයාගන්න බැරුව යනවා. සමහරවිට හොයාගත්තත් ඒ තැනට යවන්න යන පැය ගාන ඒ රෝගියාට ජීවත් වෙන්න බැරි වෙච්ච නිසා ඒ රෝගියා මිය යනවා. දැඩි සත්කාර ඒකක ඇති කිරීම වගේ මේ සියල්ල වෙනස් කරලා ජීවිත 100 ගාණක් පොඩි කාලයක් ඇතුළත බේරගන්න. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. සුවදායි රාත්‍රිය.